समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स अभूत्वा भिक्खसि भिक्खु नहि भूत्वा न भिक्खसि तस्मा भिक्खु भिक्खसु मातं कालो उपच्चगा कालं वोहं न जानामि चन्नो कालो न दिस्सति तस्मा अभूत्वा भिक्खामि मामं कालो उपच्චගාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි ජයමග රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන තථාගත ශ්‍රී සද්ධර්මය ධර්මදේශනා මාලාවේ අදට නියමිත තේර ගාථා දේශනාව ශ්‍රවණය කරන්නටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමිද්ධි මහරහතන් වහන්සේ පිළිබඳව. සමිද්ධි මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාථාවන් අන්තර්ගත සමිද්ධත්තේර ගාථාවයි අද අපි සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා වීර්යවන්තව ක්‍රියා කරන්නට කියලා. වීර්ය උපදවා ගැනීමේ පහසුව සඳහා නිවන සලසා ගැනීම උදෙසා උනන්දුව ඇතිකර ගැනීම උදෙසා අපට හිතන්ඩ පුළුවන්, පරිශීලනය කරන්න පුළුවන් වටිනා කාරණයක් තමයි ගමන වීති පච්ච වෙක්ඛනතා කියලා කිව්වේ. මොකද්ද මේ ගමන වීති පච්ච වෙක්ඛනතා කියලා බුදුහාමුදුරුව හැඳින්වුවේ? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය පිළිබඳව දැන ගැනීම. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒ තත්ත්වවලට පත්වුනේ කොයි විදියට වැඩ කරලද? කොහොම හිටපු පිරිසක්ද? කොයි විදියටද ක්‍රියා කරලා තියෙන්නේ? කොහොම ක්‍රියා කරපු නිසාද ඒ තත්ත්වවලට පත්වෙලා තියෙන්නේ කියලා ඒ ගමන ගැන විමසන්න ඕන. ගමන පිළිබඳව සොයා බලන්න ඕන. අන්න ඒ විදියට සොයා බලනකොට අපට වැටහෙන දෙයක් තමයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ මුල් ස්වභාව.
ඒ තත්ත්වවලට පත්වෙන්න ඉස්සල්ලා කොයි විදියටද සසරේ ඇවිල්ලා තියෙන්නේ. මම දැන් කොයි විදියටද ඉන්නේ. ඒ විදියට කල්පනා කරනකොට අපි වගේම පෘථග්ජනව රාග ද්වේෂ මද මෝහ ආදී කෙලෙස් වලින් පීඩා විඳිමින් හිටපු චරිත තමයි ඒ කෙලෙස් වල යථා ස්වභාවය වටහාගෙන කෙලෙස් ප්‍රහීන කරලා බුදු පසේ බුදු මහරහත් තත්ත්වවලට පත්වෙලා තියෙන. එහෙනම් අපි වගේ හිටපු පිරිසක් සසරින් එතර වුණා නම් ඒ මග අනුගමනය කිරීමෙන් මටත් සසරින් එතර වෙන්න පුළුවන්කම තියෙනවා කියන එක හොඳට වටහා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ගමන වීති පච්ච වෙක්කනතා. උන්වහන්සේලා ගමන් මාර්ගය ගැන විමසීම, දැකීම, සිහිපත් කිරීම. අපිට බුදුහාමුදුරුවෝ අනුගමනය කරන්න කිව්වේ ඒ මාර්ගය. අන්න එය තමයි ආර්ය සීලය කියලා කියන්නේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය අනුකරණය කිරීම. ඒක තමයි සීලය. දැන් ඔය සීලය කියන වචනය ගැන කල්පනා කරනකොට පින්වතුනි, සීලයට පුරාණ අර්ථ විග්‍රහයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නත් ඉස්සෙල්ලා සිල් රැකපු අය හිටියා. හැබැයි සිල් කියන නැත්තම් සීලය කියන වචනය පාවිච්චි කළේ වෙනස් විදියකට. ඒ කාලේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්නත් ඉස්සෙල්ලා මිත්‍යා දෘෂ්ටික මතවාදවල හිරවෙච්ච මිනිස්සු කල්පනා කරපු දෙයක් තමයි බල්ලෝ වෙලා උපදින්නේ, හරක් වෙලා උපදින්නේ, තිරිසන් ලෝකේ උපදින්නේ පව් කරපු අය, පව් ඉතිරි කරගෙන මැරිච්ච අය, පව් ඉතිරි කරගෙන මැරුණොත් ඒ වගේ භවවල ඉපදිලා දුක් ගෙවන්න ඕන, පව් ගෙවන්න ඕන. ඒ නිසා මැරෙන්න ඉස්සල්ලා කරපු පව් බල්ලෙක් වගේ ඉඳලා ගෙවන්න පුළුවන් නම්, හරකෙක් වගේ ඉඳලා ගෙවන්න පුළුවන් නම් මැරෙනකොට පව් නැතුව මැරෙන්න පුළුවන්. එහෙම පව් නැතුව මැරුණොත් දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් කියලා එදා මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබිලා තියෙනවා. හරක් වෙලා උපදින්නේ, බල්ලෝ වෙලා ඉපදෙන්නේ පව් ඉතුරු කරගෙන මැරිච්ච අය. ඒ නිසා අපි පව් ඉතුරු කරන් මැරෙන්න බෑ, පව් මෙහෙදිම ගෙවලා මැරෙන්න ඕන කියලා බල්ලෙක් වගේ ඉඳලා, හරකෙක් වගේ ඉඳලා ඒ ගෝවෘත, කුක්කුරවෘත ආදී සීලයන්, වෘතයන් සමාදන් වෙලා කටයුතු කරපු අය හිටියා. ඒවත් සීල තමයි. ගෝ සීල, අජ සීල කියන්නේ. එතකොට මේ සීලය කියන වචනේ පුරාණ විග්‍රහය තමයි යම් කිසි සත්වයෙක්ගේ හෝ පුද්ගලයෙක්ගේ හෝ ක්‍රමවේදය, ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ විලාසය අනුකරණය කරමින් තමනුත් ඒ මග යන එකට කියනවා සීලය කියලා. ඔක තමයි පුරාණ විග්‍රහය. බුදුහාඳුරු පහළ වෙන්න ඉස්සල්ලාම තිබිච්ච විග්‍රහය. ඒ සත්වයන්ගේ, ඒ පුද්ගලයන්ගේ ප්‍රකෘති ස්වභාවය, ඒ අය ඉන්නේ කොහොමද, ඒ අයගේ ගමන් විලාසය මොකක්ද, ඒ අනුව ඒ ගමන් විලාසය අනුකරණය කරන එකට කිව්ව සීලය කියලා. එතකොට ගොනාගේ ක්‍රමය අනුකරණය කරලා ගොනාගේ ගමන් මාර්ගයේ ගියපු එකට කියනවා ගෝසීල. ඊළඟට බල්ලගේ ක්‍රමය අනුකරණය කරලා බල්ලා වාගේ හිටපු එකට කියනවා සුනක සීල. ඒ වගේ තියෙනවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය අනුකරණය කරන සීලය, ආන්න ඒකට කියනවා ආර්ය සීලය.
එතකොට හරකාගේ ක්‍රමය අනුකරණය කිරීම ගෝසීල, බල්ලගේ ක්‍රමය අනුකරණය කිරීම සුනක සීලය, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ක්‍රමය අනුකරණය කිරීම ආර්ය සීලය. අන්නේ ආර්ය සීලයේ ලක්ෂණය තමයි සිතකය වචනය කියන තුන්දොර සංවරෙහි පිහිටුවීම. ගෝසීලයේ ලක්ෂණ තමයි වමාර වමාර කෑම, තනකොළ කෑම. ඊළඟට සුනක සීලයේ ලක්ෂණ තමයි බුරබුරා යෑම, අලු ගොඩේ läගීම. නමුත් අපිට තියෙන ආර්ය සීලය. ආර්ය සීලය කියලා කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුගමනය කළ ඒ සීලයට තමයි කියන්නේ ආර්ය සීලය. අන්න එහි ලක්ෂණය තමයි සිතකය වචනය කියන තුන්දොර සංවරෙහි පිහිටුවීම. එතකොට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුගමනය කරපු ගමන් මාර්ගය ගැන විමසීම, ඒ ගමන් මාර්ගය තුළ ගමන් කිරීම ඒ තත්ත්වවලට පත්වීම පිණිස හේතුවන කාරණයක් බවට පත්වෙනවා. ඒ නිසා තමයි අපි තේර තේරී ගාථා දේශනා පරිශීලනය කළ යුතු වෙන්නේ. ඒ චරිතවලින් අපිට ගන්න පුළුවන් ආදර්ශයන් අපි ලබා ගත යුතුයි. සමිද්ධි මහරහතන් වහන්සේ පිළිබඳව කතා කරනකොට උන්වහන්සේ අනෙකුත් මහරහතන් වහන්සේලා වගේම පෙර බුදුරජාණන් වහන්සේලා අභියසදී සසර දුකෙන් එතර වෙන්න, නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ උවමනාවෙන් නිවන ප්‍රාර්ථනා කරමින් පැමිණි රහතන් වහන්සේ නම. උන්වහන්සේ කල්ප 94කට විතර ඉස්සෙල්ලා සිද්ධාර්ථ කියන බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට මල් පූජාවක් කරලා දිව්‍ය ලෝකවලත් මනුස්ස ලෝකවලත් සැප භුක්ති වින්දනය කරමින් දුගතිවල ඉපදිලා නැහැ. එතකොට බලන්න පින්වත්නි, මල් පූජාවක් හරියට කරන්න පුළුවන් නම්, සැදැහැ සිතින් කරන්න පුළුවන් නම්, යන්නන් වාලේ ගිහිල්ලා තියන්නන් වාලේ තියලෙන එක නෙවෙයි, සැදැහැ සිතින් මල් පූජාවක් කරන්න පුළුවන් නම් එහි ආනිසංස ඉහළයි. දුගතියක ඉපදිලා නැහැ. දිව්‍ය ලෝකවලත් මනුස්ස ලෝකවලත් තමයි ඉපදිලා තියෙන්නේ. ඒවායෙත් බොහොම යසිසුරෙන් පිරුණු ජීවිතයක් තමයි ගෙවලා තියෙන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට ගෞතම බුද්ධ ශාසනයේ පවතින කාල සීමාව තුළ රජගහ නුවර සිටුගේක සිටු කුමාරයෙක් හැටියට උත්පත්තිය ලැබුවා. මේ සමිද්ධි කියන රහතන් වහන්සේ මේ සිටු ගෙදර ඉපදෙනකොටම මුළු ගෙදරටම යසයිසුරු වඩා වර්ධනය වුණා කියලා කියනවා. ගෙදර යසයිසුරු වර්ධනය වෙච්ච නිසා, ධන දාන්‍යයෙන් පෝෂණය වෙච්ච නිසා, සමෘද්ධිමත් භාවයට පත්වෙච්ච නිසාම මේ පුතාට නම තැබුවා සමිද්ධි කියලා. හරිම ලස්සනයි. එන්න තරුණ වියට පත් වුණ බොහොම කඩවසම්. ලස්සන රූපයක් තියෙන, කඩවසම් පෙනුමක් තියෙන, දුටුවන්ගේ සිත් බැඳගන්න ප්‍රසන්න රූපයක් තියෙන තරුණේ. බුදුරජාණන් වහන්සේ තපෝදාරාමේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දැකලා
පැවිදි වෙන්න තිබ්බනම් කියලා හිතන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවෝ කෙරෙහි තිබිච්ච ශ්‍රද්ධාව නිසාම මේ සමිද්ධි තරුණයා බුදුහාමුදුරුවෝ අභියසට ගිහිල්ලා පැවිදි බිමට පත් වුණා. පැවිදි දිවියට පත්වෙලා තපෝදාරාමෙම වැඩ ඉන්නවා. තපෝදාරාමය කියලා කියන්නේ උණු වතුර ලිං තිබුණු ආරාමයක්. තපෝදය කියලා කියන්නේ උණු වතුර ලිං වලට. තපෝදාරාමය කියලා කියන්නේ එතකොට උණු වතුර ලිං තියෙන ආරාමයක්. මෙන්න මේ තපෝදාරාමේ තමයි බුදුහාමුදුරුවෝ එතකොට වැඩ හිටියේ. සමිද්ධි තරුණයත් පැවිදි වෙලා වැඩ හිටියේ. ඉතින් මේ වැඩ වාසය කරන කාල සීමාවෙදී හරි අපූර්ව සිද්ධියක් සිද්ධ වෙනවා. දවසක් මේ කඩවසම් පෙනුම තියෙන තරුණ සමිද්ධි හාමුදුරුවෝ පැම්පහසු වෙන්න තපෝදයට වැඩම කළා. පැම්පහසු වෙනවා කියලා කියන්නේ නාන්ඩ. නානවා කියලා පාවිච්චි කරන්නේ නැහැනේ ශාසනික වචනවලදී. පැම්පහසු වෙනවා. ඉතින් සමිද්ධි හාමුදුරුවෝ පැම්පහසු වෙන්න තපෝදයට වැඩම කළා. ඒ කියන්නේ උණු වතුර ලින් තියෙන තැනට වැඩම කරලා පැම්පහසු වුණා. පැම්පහසු වෙලා සිරුර වේලෙනකන් උන්වහන්සේ තපෝදය අභියස හිටගෙන ඉන්නකොට මේ තරුණ ලස්සන කඩවසම් ප්‍රසන්න පෙනුමක් තියෙන හාමුදුරුවෝ ළඟට මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් ඇවිල්ලා ප්‍රකාශයක් කළා. මොකද්ද කරපු ප්‍රකාශය? අභුත්වා භික්ඛසි භික්ඛු නහි භුත්වාන භික්ඛසි. ස්වාමීනි, ඔබ වහන්සේ තරුණයි, ලස්සනයි, කඩවසම්. ඔය මහානකමට ඇවිල්ලා තියෙන්නේ ඔබ වහන්සේ පංචකාමයන් සේවනය කරන්නේ නැතුව, පංචකාමයන් අනුභව කරන්නේ නැතුව. ඒ කියන්නේ ඇහැ පිනවලත් නැහැ, කම් පිනවලත් නැහැ, නහය පිනවලත් නැහැ, දිව පිනවලත් නැහැ, ශරීරයේ පිනවලත් නැහැ, සැප විඳලා නැහැ. කාම සැප ඒ මොකක්වත් භුක්ති විඳලා නැහැ. ඒ විදියට කාමයන් භුක්ති විඳින්නේ නැතුව අභුත්වා භික්ඛසි භික්ඛු පංචකාමයන් අනුභව නොකොටයි ඔය මහානකමට ඇවිල්ලා තියෙන්නේ. ඔබ වහන්සේ තරුණ හාමුදුරුවෝ නමක්, තරුණෙක්, කඩවසම් කෙනෙක්, පංචකාමයන් අත්හැරලා ඒවයි යෙදෙන්නේ නැතුව තමයි ඔය මහානකමට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා තස්මා භික්ඛු භික්ඛස්සු මාතං කාලෝ උපච්චක. අනේ ස්වාමීනි, මුලින්ම පංචකාමී අනුභව කරන්න, කරලා එන්න උතන්ට. ඔය ඔබට මහානකමට අදාළ කාලය නෙවෙයි කියලා කියනවා. බලන්න. බොහෝ දෙනෙක් වර්තමානයේත් ඕවා කියනවානේ. තරුණ කෙනෙක් පැවිදි වෙන්නේ එහෙම එනකොට මොකද්ද කියන්නේ වටේ ඉන්න අය? ඔය මහාන වෙන්න ඕන කාලේ, හොඳට සතුටු වෙන්න ඕන කාලේ, විවාහ වෙන්න ඕන කාලේ, ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවන්න ඕන කාලේ. ඒව පිනවන්න ඕන මුලින්ම. ඔය නාකි වෙලා ගියාම ඇති. පංචකාමයේ අනුභව කරලා ඊට පස්සේ තමයි යන්න ඕන කියලා සමහරු කියන්නේ. සසුනේ පැවිදි වෙලා ඉන්න තරුණ හාමුදුරුවන්ටත් ඔහොම කියන මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්නවා. ඔබ වහන්සේ හරි ලස්සනයි, තරුණයි. මොකටද ඔය මහාන උනේ? මහාන වෙලා ඉන්න ඕන කාලයක් දෝක. සිවුරු ඇරලා එන්න යන්න. සිවුරු ඇරලා ගිහිල්ලා පංචකාමයේ භුක්ති විඳින්න. වයසට ගියාම බැරිය ඇවිල්ලා මහාන වෙන්න.
ඔහොම කියන අය අදත් ඉන්නවා. එදා සමිද්ධි හාමුදුරුවෝ පැම් පහසු වෙලා සිරුර වේලෙනකං ඉන්න වෙලාවේ ඔන්න මිත්‍යා දෘෂ්ටික දෙයියෙක් ඇවිල්ලා කිව්වා ඔය කතාව. මොකද්ද කියපු කතාව? ඔබ වහන්සේ තරුණයි, කඩවසම් ලස්සනයි. පංචකාමයන් අනුභව කරන්න නැතුවයි ඔය මහානකමට ඇවිල්ලා තියෙන්නේ. ඔය මහානකමට කාලේ නෙවෙයි. ඔය පංචකාමයන් අනුභව කරන්න තියෙන කාලේ. ඒ නිසා යන්න ගිහිල්ලා පස්කම් සුව විඳින්න. මේ මිත්‍යා දෘෂ්ටිකයාගේ වචනය අහපු සමිද්ධි හාමුදුරුවෝ ඒ වචනෙට හිත නැව්වේ නෑ. ඒ වචනෙට යොමු වුණේ නෑ. බලන්න එතන තියෙන දක්ෂතාවය. ඒ වගේ අදහස ප්‍රකාශ කරනකොට බොහෝ දෙනෙක් මොකද කරන්නේ? ඔව් ඔව් ඒකත් ඇත්ත තමයි කියලා ඒ අදහසට අවනතව ක්‍රියා කරන තැනටපත් වෙනවා. හැබැයි සමිද්ධි හාමුදුරු කොච්චර තේරුම් අරගත්තද කියනවා නම් සමිද්ධි හාමුදුරු උත්තර දෙනවා. අර මිත්‍යා දෘෂ්ටික දෙවියට. කාලං වෝහං නජානාමි චන්නෝ කාලෝ නදිස්සති තස්මා අභුත්වා භික්ඛාමි මාමං කාලෝ පච්චක. අනේ දෙයියෝ, කාලං වෝහං නජානාමි, මම මරණයට පත්වෙන්නේ කොයි වෙලාවෙද කියලා දන්නේ නැහැ. චන්නෝ කාලෝ නදිස්සති, මැරෙන වෙලාවක් මට පේන්නෙත් නැහැ. තස්මා අභුත්වා භික්ඛාමි, ඒ නිසා මම පංචකාමයන් අනුභව නොකොට මහානකම රකින්නවා. මාමං කාලෝ පච්චක, මට මහානකමට සුදුසුම කාලය මෙයයි කියලා උත්තර දුන්නා. බලන්න, කාගේවත් වචනවලට හවුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසය තිබුණා. මේ ධර්මයෙන් Tamanට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියන දැඩි විශ්වාසය තිබුණා. අන්නේ විශ්වාසය උඩ උන්වහන්සේ ක්‍රියා කළා. භාවනාව ප්‍රගුණ කළා. විවිධ අවස්ථාවලදී පවිටු මාරයා කරදර කළා, කලබල කළා. පොළොව පෙරලෙනවා වාගේ සද්ද දැම්මා. සමිද්ධි හාමුදුරුව බුදුහාමුදුරන්ට ගිහින් කියනවා, බුදුහාමුදුරනේ මේ වගේ සද්ද ඇහෙනවා. බුදුහාමුදුරු උත්තර දෙනවා, පවිටු මාරයාගේ වැඩ, ඔබ සැලෙන්න එපා. ඔබ නොසෙල්වි භාවනාව ප්‍රගුණ කරන්න, විදසුන් වඩන්න. සමිද්ධි හාමුදුරුවෝ හිත ශක්තිමත් කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් හිත ධෛර්යමත් කරගෙන නොමනා වචනවලට හසු නොවී වීර්යවන්තව විදසුන් වඩලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණා. පවිටු මාර්යව පරාජයට පත් කරලා දැම්මා. බලන්න පින්වත්නි, සමිද්ධි හාමුදුරුවන්ගේ වචන ටික තරුණියන්ට හරිම වැදගත් මේ කාරණය. තරුණ ස්වාමීන් වහන්සේලාට හරිම වටිනවා මේ කාරණය. ඇවිල්ලා මොකද්ද කිව්වේ? වර්තමානයේ නැත්තම් ඒ කාල සීමාවේ තරුණයෝ විඳින සැප ගැන කියා ඔය මහානකම් කරන්න ඕන කාලේ නෙවෙයි සැප විඳින්න ඕන කාලේ කියලා කියනකොට හාමුදුරුවෝ කල්පනා කරපු විදිය, කාලං වෝහං නජානාමි, මරණ වෙලාවක් දන්නේ නැහැ. ඇත්තනේ. චන්නෝ කාලෝ නදිස්සති, මරණය සිදුවෙන වෙලාවක් පේන්නෙත් නැහැ. කොයි වෙලාවෙ වෙයිද දන්නේ. ඒ තරම් අවිනිශ්චිතයි. මරණය සිදුවෙන බව නිශ්චිතයි, මරණය වෙන්නේ කොයි වෙලාවෙද කියන එක අවිනිශ්චිතයි. මරණය සිදුවන එක නිශ්චිතම නිසා
මරණය සිදුවෙන වෙලාව අවිනිශ්චිත නිසා කොයි වෙලාවෙත් මරණය සිදුවිය හැකි කියන නිශ්චයෙන් වාසය කරන්න වෙන. එකයි හාමුදුරු කළේ. දැන් මේ මිත්‍යා දෘෂ්ටික දෙවියෝ මොකද්ද කියන්නේ? සරලවම කිව්වොත් නාකි වෙලා මහානකම් කරාම ඇති. දණ්ඩ පරායන යනකොට ඒ කියන්නේ දඬුවක් අරගෙන හැරමිටි ගගහ යන කාලේ තමයි මහානකමට සුදුසු කාලේ කියලා මේ කියන්නේ. අද අපේ සමාජෙත් තියෙනවනේ එහෙම අදහසක්. මහාන වෙනවා නම් මහාන වෙන්න ඕන නාකි වුණාම. නාකි වුණාම මහාන වෙන්න මේක අනාථාගාරයක් නෙවෙයිනේ. ශාසනය කියන්නේ අනාථ නිවාසයක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. බලා කියා ගන්න බිරිඳ නැති වෙනකොට, දරුවෝ නැති වෙනකොට, ධනය නැත්තටම නැති වෙලා යනකොට තියෙන දුකෙන් බේරෙන්න ඇවිල්ලා එන්න ඕන තැනක් නෙවෙයි. වයසට ගියපු කෙනෙකුටත් පැවිදි වෙන්න පුළුවන් අවබෝධයෙන්. එතකොට මේ මහානකමට එන්න ඕන හොඳම කාලේ තමයි තරුණ කාලේ. වයසට ගිහිල්ලා නෙවෙයි. මොකද වැඩක් කරගන්න පුළුවන්කම තියෙන තරුණ කාලේ આવොත්. මෙයත් අහලා තියෙනවානේ සමය කියන සූත්‍රය. ඒකෙදි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආධ්‍යාත්මික දියුණුව සඳහා බාධා ගෙන දෙන ඒ ආධ්‍යාත්මික ගමන තුල යන්න තියෙන ඉඩකඩ අහුරන කාරණා පහක් තියෙනවා. අපි කොච්චර උවමනාවෙන් අපිට ධර්ම මාර්ගේ යන්න අවශ්‍යතාවය තිබුණත් ඒ මග යන්න තියෙන ඉඩ අහුරන බාධා ගෙන දෙන කාරණා. යන්න බෑම කියලා කියනවා නෙවෙයි. යන්න පුළුවන් යන්න අපහසුයි. අපහසුයි කියන්නේ එකක්, බෑ කියන්නේ තව එකක් නේ. යන්න අපහසුතා මතු කරන කාරණා පහක්. එක. හොඳට මතක තියාගන්න. මේ ධර්ම මාර්ගේ යන්න අමාරු අවස්ථාවක් තමයි වයෝ වෘද්ධ සමය. වයසට ගියාම අමාරුයි. බෑ නෙවෙයි අමාරුයි. අද ගොඩාක් වෙලාවට මිනිස්සු ධනට බනට පිනට සීලයට භාවනාවට නැඹුරු වෙන්නේ වයෝ වෘද්ධ සමය. ඒ කියන්නේ ඒ වැඩේ කරන්න අමාරුම කාලේ තමයි ඒ වැඩේට එන්නේ. එතකොට ඒ වැඩේ කරන්න අමාරුම කාලේ ඒ වැඩේ තෝරගෙන සිල් සමාදන් වෙන්න ඇවිල්ලා බණ අහන්න ඇවිල්ලා ඇහෙන්නෙත් නැහැ. කියන දේවල් මතකත් නැහැ. ඒ විදියට කාලය ගත කරලා ඊට පස්සේ ජීවිතේ නැත්තම් චරිත වෙනස් කරගන්න බැරුව ක්‍රියා කරලා නොමනා විදියට හැසිරෙනකොට ලෝකයා කියනවා සිල් ගත්තත් වැඩක් නැහැ කියලා. මතක තියාගන්න බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. පන්සලේ ප්‍රශ්නිකුත් නෙවෙයි. බණ කියන හාමුදුරුවරුන්ගේ ප්‍රශ්නිකුත් නෙවෙයි. තමන් ආපු කාලයේ ප්‍රශ්නය. වයසට යන්න යන්න දුර්වලතා මතු වෙන කාලය. මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න ශක්තිමත් වෙන්න ඕන. ශක්තිය තියෙන්න ඕන. දුර්වල වෙලා බෑ. එතකොට අපි හැම කෙනෙක්ම කල්පනා කළ යුතුයි, තේරුම් ගත යුතුයි කුමක්ද? මේ තරුණ කාලය තමයි ආධ්‍යාත්මික දියුණුවට තියෙන හොඳම කාලය. වයසට යන්න යන අමාරු. ඒක ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න අපහසුතා ඇතිවන පළවෙනි කාරණය තමයි වයෝ වෘද්ධ සමය. ඊළඟට දෙවෙනි එක රෝගී සමය. ලෙඩ වෙලා නම් කොමන හෝ රෝගාබාධයකට මුහුණ දීලා නම් ඒ රෝගී තත්ත්වයන් ඉදිරියේ, ඒ අපහසුතා ඉදිරියේ ඒ කෙනාට මේ ආධ්‍යාත්මික ගමන ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න අමාරුයි කියලා බුදුහාඳුරු පෙන්වනවා. බලන්නකෝ.
ඊළඟට පෙන්නනවා දුර්භික්ෂ සමය. කණ්ඩ නැති වෙනකොට රටේ මහ පොළොව වේලිලා යනකොට වතුර පොදක් නැති වෙනකොට දුර්භික්ෂ සමයක් වාගේ ආවොත් අන්න එදාටත් මේ ධර්ම මාර්ගයේ යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හතරවෙනි කාරණාව තමයි සමාජ පරිසරය සංකීර්ණ වෙන්න යුද බිය හටගන්න අසමගිය වැඩෙන්න මිනිසුන්ට ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න පුළුවන්කමක් නැහැ. දැන් බලන්න පින්වත්නි, මේ ලෝකයේ රටවල් අතර යුද්ධ කරන්න පටන් ගත්තොත් මිනිස්සු කොහෙන් ආධ්‍යාත්මික දියුණුවක් ලබන්නද? අපේ රටේ වුණා 30 වසරක යුද්ධයක් තිබුණා. නිදහසේ මේ කටයුතු කරන්න පුළුවන් වුණේ නැහනේ. ඒ වගේම ලෝක යුද්ධ දැන් මේ වසංගත තත්ත්වවලත් ස්වභාවය අපි දන්නේ නැහැ හරියටම මොකක්ද කියලා. මේකත් එක්තරා විදියක ලෝක යුද්ධයක් නම් බලන්න අපට වෙච්චද? ආධ්‍යාත්මික ගමන බිඳ වැටෙනවා. සමාජ පරිසරයේ එන්න සංකීර්ණ වෙන්න මොකද වෙන්නේ? ආධ්‍යාත්මික දියුණුව ලබන්න තියෙන ඉඩ නැති වෙලා යනවා. ඊළඟට භික්ෂූන් වහන්සේලා බෙදිලා අසමගි වෙලා විවිධ මතවාද ගොඩනගාගෙන ඒ මතවාදී අරගලවල යෙදෙන්න ගියාම අන්න එතනත් ලොකු දෝෂයක් ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න අපහසු වෙනවා. ඔන්න හොඳට මතක තියාගන්න ඕන ඔන්න ඔය පහ ඉදිරියේ අපට දියුණුවක් ලබන්න අමාරු වෙනවා. එතකොට මේ සමිද්දී හාමුදුරුවෝ අර දෙවියන්ට මොකද්ද කියන්නේ? කාලං වෝහං නජානාමි. මරණ වෙලාවක් මට කියන්න බෑ. ඒක කියන්න බෑනේ කාටවත්. මිත්‍යා දෘෂ්ටික දෙවියන්ගේ උපදේශ තමයි දැන් කාම සේවනෙහි යෙදිලා වයසට ගියාම මහානකමට එන්න. ඒ කියන්නේ දැන් නැහැදිච්ච කෙනෙක් හැටියට ඉඳලා වයසට ගියාට පස්සේ හැදෙන්න. මතක තියාගන්න පින්වතුනි. හැදෙන වැඩේට කල් දාන්න බෑ. හැදෙන වැඩේට තීරණය කරන්න ඕන දැම්මම ඒ වැඩේ කරනවා කියලා. මේ දැම්ම හැදෙන්න. හැදෙන වැඩේ කල් දාන්න බෑ. හෙට හැදෙන්න, ඊළඟ වෙසක් පෝයෙන් පස්සේ හැදෙන්න, ඊළඟ අවුරුද්දේ උපන්දිනෙන් පස්සේ මම මෙහෙම හැදෙනවා කියලා හිතන්න. එහෙම නෙවෙයි. දැම්ම. ඇයි? කාටද කියන්න පුළුවන්කම තියෙන්නේ ඊළඟ වෙසක් පෝය වෙනකන් ඉඳී කියලා? කාටද කියන්න පුළුවන්කම තියෙන්නේ ඊළඟ උපන්දිනේ වෙනකොට ඉඳී කියලා? එතකොට ඊළඟ වෙසක් පෝයට ඉස්සෙල්ලා ඊළඟ උපන්දිනය එන්න ඉස්සෙල්ලා මරණයට පත් වුණොත් ඔබ මැරෙන්නේ හැදිච්ච කෙනෙක් හැටියටද නැහැදිච්ච කෙනෙක් හැටියටද? නැහැදිච්ච කෙනෙක් හැටියට. ඇයි? හැදෙන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ වෙසක් පෝය දවසෙන් පස්සේ. උපන්දිනෙන් පස්සේ. හෙට හැදෙන්න හිතාගෙන ඉන්න අද ඉන්න මිනිස්සයා අද හවස මලොත් මොකද වෙන්නේ? එයා හැදෙන්න හිතාගෙන ඉන්නේ හෙට. හැබැයි අද මැරෙනවා. එතකොට නැහැදිච්ච කෙනෙක් හැටියටයි මැරෙන්න වෙන්නේ. අපි කොහොමද කියන්නේ අපේ මරණය සිද්ධ වෙන්නේ මෙන්න මේ කාල සීමාවේ කියලා? අපිට කියන්න බෑ. අවිනිශ්චිතයි. මරණ බව විස්තර වුණත් මරණය වෙන්නේ කොහොමද කියන එක අවිනිශ්චිතයි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ අයට නිශ්චිතව උත්තර දෙන්න බැරි මේ ලෝකේ හැමෝටම නිශ්චිතව, ඒ කියන්නේ ස්ථිරවම උත්තර දෙන්න බැරි කරුණු පහක් තියෙනවා. නිශ්චිතව ස්ථිරව උත්තර දෙන්න බෑ. කාරණා පහක්. ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්ඛේපනං ගති. පළවෙනි එක තමයි ජීවිතය. තමන්ගෙන් අහලා බලන්න මම කොච්චර කාලයක් ජීවත් වෙයිද?
ඔය ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද දෙන්නේ? මම කොච්චර කාලයක් ජීවත් වෙනවද්ද කියලා ඇහුවොත් Taman දෙන උත්තරේ මොකක්ද? දන්නේ නැහැ. කොච්චර කාලයක් ජීවත් වෙයිද කියලා කවුද දන්නේ? හිතා ගන්නවත් බෑ. ස්ථිර නැහැ. නිශ්චිත නැහැ. උත්තරේ මොකක්ද කියන්න බෑ. දෙවෙනි ප්‍රශ්නේ. මගේ මරණය සිද්ධ වෙන්නේ මොන වගේ ලෙඩක් හැදිලාද? මම මැරෙන්නේ මොන ලෙඩේ හැදිලාද? කියන්න බෑ. කවුද දන්නේ? හැදිලා තියෙන්නේ පිළිකාවක්, මැරෙන්නේ රියනතුරකින්. හැදිලා තියෙන්නේ වෙන එකක්, මැරෙන්නේ තව එකකින්. දීර්ඝ කාලීනව තියෙන ලෙඩක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා මම මැරෙන්නේ නම් මෙන්න මේකෙන් තමයි. නමුත් මැරෙන්නේ එකෙන් නෙවෙයි. මම මැරෙන්නේ මොන ලෙඩේ හැදිලාද කියලා මට කියා ගන්න බෑ. නිශ්චිතව කියන්න බෑ. ඊළඟට මැරෙන කාලය. මගේ මරණය සිද්ධ වෙන්නේ කවදා හරි දවසක උදේකද, දහවලකද, රාත්‍රියකද කියලා කියන්න බෑ. කොයි වෙලාවේ මරණය උරුම වේද කියලා කියන්න බෑ. අවිනිශ්චිතයි. ඊළඟ කාරණාව තමයි මම මැරෙන්නේ කොතනකදීද? ගෙදරදිද? රෝහලකදීද? මහපාරෙදිද? පිට රටකදීද? මුහුද මැදදීද? කැලෑවකදීද? මොකක්වත් කියන්න බෑ. 5. මම මැරුණොත් ගිහිල්ලා උපදින්නේ කොහේද? දිව්‍ය ලෝකෙද? බ්‍රහ්ම ලෝකෙද? මනුස්ස ලෝකෙද? සතර අපායද? කියන්න බෑ. ඔන්න ඔය කාරණා 5 ස්ථිරව උත්තර සපයන්න බැරි කාරණා හැටියට බුදුහාඳුරු පෙන්වනවා. හැබැයි බලන්න ස්ථිරවම කියන්න පුළුවන් දෙයක් තියෙනවා. නිශ්චිතවම කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි කොච්චර කාලයක් ජීවත් වෙනවද කියන එක අවිනිශ්චිත වුණත් කොච්චර කාලයක් හරි ජීවත් වෙලා මැරෙන බව ස්ථිරයි. මොන ලෙඩේ හැදිලාද මැරෙන්නේ කියන එක අවිනිශ්චිත වුණාට මොන ලෙඩක් හරි හැදිලා මැරෙන බව ස්ථිරයි. මැරෙන්නේ කවදා හරි දවසක උදේද දහවල්ද රාත්‍රියකද කියලා කියා ගන්න බැරි වුණාට උදේ දවල් රෑ කොයි වෙලාවක හරි මැරෙන බව ස්ථිරයි. මැරෙන්නේ කොතනකදීද කියන එක අවිනිශ්චිත වුණාට කොතනකදී හරි මැරෙන බව ස්ථිරයි. මැරිලා ගිහිල්ලා උපදින්නේ කොහෙද කියලා කියා ගන්න බැරි වුණාට කොහෙදී හෝ උපදින්න මැරෙන බව ස්ථිරයි. එතකොට බලන්න කල්පනා කරලා මෙන්න මේ කාරණා 5 අවිනිශ්චිතයි. හැබැයි මැරෙන බව නිශ්චිතයි. ස්ථිරයි. ඒ නිසා මේ සමිද්ධි හාමුදුරුවෝ මතක් කරන්නේ මොකක්ද? කාලං වෝහං නජානාමි චන්නෝ කාලෝ නදිස්සති. මැරෙන්නේ කොයි වෙලාවෙද කියලා මං කොහොමද දන්නේ? මරණය සිදුවෙන වෙලාවක් මට පේන්නේ නැහැ. ඒ නිසා පංචකාම සේවනයේ යෙදිලා පස්සේ එනවයි කියන එක මට පිළිගන්න බෑ. මාමං කාලෝපච්චක. මට මහානකමට හොඳම කාලේ මේ කාලය තමයි කියලා සමිද්ධි හාමුදුරුවෝ ප්‍රකාශ කළා. අභියෝග මැද විදර්ශනාව ප්‍රගුණ කරලා රහත් ඵලයට පත් වුණා. සියලු කෙලෙස් ප්‍රහීන කළා. සමිද්ධි මහරහතන් වහන්සේ. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මොකද්ද? පෙර බුදුවරු සමයේ සසර දුකින් එතරව නිවන් සුව සලසා ගැනීමේ අභිලාෂයෙන් බුදුන් පුදා දෙව් මිනිස් සැප භුක්ති විඳා.
ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වන කාලේ රජගහ නුවර සිටුගේක සිටු කුමාරයෙක් හැටියට ඉපදිලා බුදුරජාණන් වහන්සේ අභියස පැවිදි වෙලා රෝමත්කම ලස්සන කඩවසම් පෙනුම සහිතව සමෘද්ධිමත්ව වාසය කරලා පවිටු මාරයාගේ බලපෑම් ඉදිරියේදී කම්පා නොවී මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ගේ වචන ඉදිරියේදී කම්පා නොවී බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ උතුම් වදනටම සිත යොමු කොට මම අධිෂ්ඨානශීලීව විදර්ශනාව වඩනවා කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම යථාර්ථය වටහාගෙන කෙලෙස් ප්‍රහීන කළා. බලන්න එතකොට සමිද්ධි හාමුදුරුවන්ට කෙලෙස් ප්‍රහීන කරන්න පුළුවන් වුණේ මරණානුස්මෘතිය. එතකොට අපි ඒ චරිතයෙන් ගන්න ඕන කරන වටිනා ආදර්ශය තමයි එක එක්කෙනා කියන කතාවලට නෙවෙයි තමන්ගේ බුද්ධිමත්ව හිතන්න ඕන. එක එක්කෙනා කියනවා ඔයාට මේක කරන්න බෑ කරන්න යන්න එපා ඕක පස්සේ පුළුවන් දැම්ම පටන් ගන්න එපා එක එක්කෙනා කියන නමුත් තමන් බුද්ධිය භාවිතා කරලා කල්පනා කරන්න ඕනේ දුරදිග බලලා කල්පනා කරන්න ඕන මේවයි යථා ස්වභාවය. සමිද්ධි හාමුදුරුවෝ දෙයියෝ කියපු දේ ඇහුවනම් අනේ දෙයියෙක් නෙමේ කියන්නේ ඇත්ත තමයි පංචකාමයේ හොඳට පිනවල එනවා කියලා හිතාගෙන හිටියනම් සමහරක් විට මහානකමට එන්න ජීවිතේට පුළුවන්කමක් ලැබෙන එකක් නෑ. නමුත් සනසුණා වචනයට නෙවෙයි කන් දුන්නේ. ඒකනේ අලස ගති ඇති කරවන උදාසීන ගති මතු කරවන පවිටු මාරයාගේ බලපෑම් අපි සුණු විසුණු කරන්න ඕන. එහෙම නැති වුණොත් අර වලට වැටුණු ගෙම්බන්ට වෙච්ච දේ වෙනවා. ඔබ අහලා තියෙන ප්‍රසිද්ධ කතාවක් නිතරම කියවෙනවා. ගෙම්බෝ ගොඩක් ලොකු වලකට වැටුණලු. මේ වලේ කටගාවට ආපු ගෙම්බෝ ටිකක් වල ඇතුළට වැටිච්ච ගෙම්බන්ට කිව්වලු මේ විශාල වලෙන් උඹලට කොහොම ගොඩ එන්නද? ඔය වලේම තමයි උඹලට මැරෙන්න වෙන්නේ. වලෙන් ගොඩ එමක් නම් කරන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ කියන දේ ඇහුව වලේ හිටපු ගෙම්බෝ උත්සාහයක්වත් දරුවේ නැහැ. අනේ අපිට මේ වලෙන් ගොඩ එන්න නම් හම්බෙන්නේ නැහැ. අර කියන විදියට මේකෙම මැරෙන්න තමයි වෙන්නේ. ඒ අයට අපිව ගොඩ ගන්නත් බෑ. අපිට ගොඩට යන්නත් බෑ. දැන් ඉතින් බඩගින්නේ මැරෙන එකයි තියෙන්නේ කියලා බඩගින්නෙම මැරිලා ගියා. අනේ පින්වත්නි ඒ වැටුණු ගෙම්බන් අතර එක ගෙම්බෙක් විතරක් උනන්දුවෙන් උත්සාහයෙන් වීරෙන් හිමින් ඇවිල්ලා වලෙන් ගොඩට ආවා. බේරුණා. එකම එක ගෙම්බයි බේරුණේ. හැබැයි මේ ගෙම්බා කන් ඇහෙන්නේ නැති ගෙම්බෙක්. කන් ඇහෙන්නේ නැති නිසා බේරුණා. ඒ නිසා අපි අපේ ගමන වනසන වැරදි මගකට යොමු කරන උදවියගේ වචන අහන්න සූදානම් වෙන්න හොඳ නැහැ. ඔය හිටිය ඇති දැන් යන්න භාවනා කරන එක නවත්තන්න සිල් රැක්ක මද මහානකම් කළා මද දැන් ගිහිලා නාකි වෙලා එන්න ඔය වගේ අදහස් දෙන මිනිසුන්ගේ මතයට අපි යොමු නොවිය යුතුයි. ඒවා අපි හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. සමිද්ධි හාමුදුරුවෝ ජයගත්තේ අන්නේ ආත්ම ශක්තිය නිසා. ඉන්ද්‍ර කීලයක් වගේ හිටියා. සතර දිසාවෙන්ම මහා සැඩසුලන් හමාගෙන ආවත් ඉන්ද්‍ර කීලයක් වගේ හිටගෙන හිටියා. හොලවන්න වෙනස් කරන්න පුළුවන් උනේ නැහැ. පවිටු මාර්යා විවිධ උපක්‍රම භාවිත කළා. හරි ගියේ නැහැ. උන්වහන්සේ බේරුණා. අපිටත්
ඒ තරමටම ශක්තියක් උපදව ගන්න පුළුවන්. වර්තමානයේ ළමා කාලේ ගත කරන දරුවෝ, ඒ වගේම මේ ධර්මානුශාසනා ශ්‍රවණය කරන තරුණයෝ, ඒ වගේම වැඩිහිටියෝ හොඳට මතක තබා ගන්න. මේ සමිද්ධි මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්තියෙන්, සමිද්ධි තෙරුන් වහන්සේගේ මේ ගාථාවන්ගෙන් අපට ගන්න තියෙන ආදර්ශය තමයි කිසිසේත්ම අලස කම්මැලි උදවියගේ අවවාද පිළි නොගත යුතුයි. තමන් බුද්ධිමත්ව ක්‍රියාත්මක විය යුතුයි. මැරෙන වෙලාව කොයි වෙලාවේද කියලා කියාගන්න බැරි නිසා සෑම මොහොතකම මරණයට සූදානම් වෙච්ච මිනිසෙක් හැටියට කාලය ගත කළ යුතුයි. කාලං වෝහං නජානාමි චන්නෝ කාලෝ නදිස්සති තස්මා අභුත්වා භික්ඛාමි මාමං කාලෝපජ්ජකා. දෙවියනේ මට මරණය සිදුවන වෙලාවක් මම දන්නේ නෑ. මරණය වෙන්නේ කොතනකදද කියලා මට පේන්නේ නෑ. ඒ නිසා කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැති නිසා, මරණය මට පේන්නෙත් නැති නිසා මේ මට මහානකමට හොඳම කාලයයි. පංචකාම සේවනය නොකර මම මහානකමම කරනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒ නිසා ඔබත් මතක තියාගන්න. එක එක්කෙනා ඇවිල්ලා එක එක කතා කියයි. ඔය බණ අහන වයසක්ද? තරුණ කෙනෙකුට බණක් අහන්න ඉඩක් නැහැ. සිල් සමාදන් වෙන්න ගියත් සමහරු යාළුවෝ ඇවිල්ලා අහන්නේ "ඒ සිල් ගන්න වයසක්ද?" ගිහිල්ලා විනෝද වෙන්න, සතුටු වෙන්න. ඔය කාලේ ඒ ඇත්තන්ගේ වචනෙන් කිව්වොත් ජොලියෙන් ඉන්න. ඔහොම තමයි කියන්නේ. හැබැයි මතක තියාගන්න. ජොලි කරන්න තිබ්බා. මැරෙන වෙලාව හරියටම නිශ්චිතව කියාගන්න තිබ්බනම්. එහෙම වුණා නම් සූදානම් වෙන්න පුළුවන්. අහවල් අවුරුද්දේ අහවල් දිනේ අහවල් වෙලාවට තමයි මැරෙන්නේ කියලා මැරෙන වෙලාව කල් තියා දැනගන්න හම්බුණා නම් හොඳට ජොලි කරලා සතියක් විතර තියලා රෙදිත් හොඳට මහගෙන නැත්නම් පිට ඇරිච්ච රෙදිනේ ඇඳ ගන්න වෙන්නේ. එහෙම ඕනේ නැහැ. හොඳට ඇඳගෙන මිනි පෙට්ටියත් ලස්සනට තව කුෂන් එකකුත් දාලා මිනි පෙට්ටියේම ඇලවිලා හාමුදුරුවන්ටත් ආරාධනා කරලා "හාමුදුරනේ මම මේ වෙලාවේදී මැරෙනවා. මට පිරිත් ටිකක් කියන්න" කියලා හාමුදුරුවොත් වඩම්මලා පිරිත් නූලත් අල්ලගෙනම අර මුල්ගල් තියන්නා වාගේ හාමුදුරුවෝ පිරිත් කියාගෙන යනවා. පන්සිලුත් අරගෙන පණ යන වෙලාව යනකන් ඉතින් අහගෙන ඉන්නවා. මැරෙන වෙලාව දැනගන්න පුළුවන් නම් එහෙම හරි කරන්න පුළුවන්. මැරෙන වෙලාවක් හොයාගන්න බෑ. කාය බහුසාධාරණ, කැපෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්, තැලෙන්න පුළුවන්. කොයි වෙලාවෙ හානියක් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ අදම දැම්ම බොහොම ඉක්මනින් ජීවිතය ලස්සන කරගන්න ධර්මයට බර වෙන්න. ආදිත්තස්මින් අගා රස්මින් යන්නි හරති භාජනං තන් තස්ස හෝති අත්ථාය නොචයන්තත් හදයිහති. ගෙයක් ගිනි ගන්නකොට ඒ ගින්නට හවුවෙච්ච නැති ගෙදර බඩුමුට්ටු ටිකක් එළියට ඇදලා දාගත්තොතින් ඒ එළියට ඇදලා දාගත්තු බඩු ටික Tamanට හිතසුව පිණිස පවතිනාසේ ගේ ගිනි ගන්නවා. එළියට දාගත්ත බඩු Tamanට හිතසුව පිණිස පවතිනාසේ Tamanටත් මේ ගිනිගෙන යන ජීවිතේ කරන යහපත් දේ තමයි හිතසුව පිණිස පවතින. ඒ නිසා සමිද්ධි මහරහතන් වහන්සේගේ චරිතයෙන් අපට ගන්න පුළුවන් ආදර්ශය, උන්වහන්සේ බොහොම බුද්ධිමත්ව කටයුතු කළා. එක එක උදාසීන ගති තියෙන, කුසීත ගති තියෙන, උද්‍යෝගයේ හීන කරන උදවියගේ වචන පිළිගන්නේ නැහැ. ඒ වචන බහැරට දාලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ඔස්සේ ගමන් කරලා ඉන්ද්‍රකීලයක් වගේ හිටගෙන අභියෝග ඉදිරියේ නොසෙල්වී ශක්තිමත්ව විදසුන් වඩා
රහත් ඵලයට පත් වුණා. එහෙනම් සමිද්දි මහරහතන් වහන්සේට වගේ අපටත් මොනතරම් අභියෝගාවත් ඉන්ද්‍රකීලයක් වගේ කෙලින් හිටගෙන නිවැරදි තැනට යන්න බුදුහාමුදුරුවෝ අපට යන්න කියලා කියපු තැනට යන්න මේ උතුම් ධර්ම දේශනාව ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා. සියලු දෙනාටම සසර දුක් නිමා කොට ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානිසංස රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා පවත්වී වදාළ මහසඟරුවනට ජාතික වීරයන්ට යුදබිමේ මියගිය වීරෝදාර රණවිරුවන්ට සුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා වසංගත රෝගී තත්ත්ව නිසා මියගිය යම්තා පිරිස් වෙතොත් ඒ හැමෝම අනුමෝදන් වේවා. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික දෙවියොත් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුදු සසුන යෙහෙන් රකීවා. වසංගත රෝගී තත්ත්ව ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමී යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි සියලු දෙනාටම ඒ වගේම ඔබට නිරතුරුවම මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඉඩකඩ සලස්වා දෙන ජයමගර රූපවාහිනී නාලිකාවේ සභාපති ධූරය ඔබ වන උඩුදුම්බර කාශ්‍යප නායක හාමුදුරුවෝ ඇතුළු කොට ඇති මහසඟරුවනටත් ජයමග කාර්ය මණ්ඩලයටත් ශ්‍රාවක සියලු දෙනාටමත් සිත ශාන්ති යහපත වේවා උතුම් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. කාටත් උතුම් ධර්මාවබෝධයම සැලසේවා. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.